පාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මං විනානත්ති පිතාච මාතා තමේව තානං සරණං පතිට්ඨා තස්මාහි වූ කිච්ච මඤ්ඤප්පහාය සුනාත දාරේත චරාත ධම්මේති සදහෙති කාරුණික සුපින්නතුනි ධර්මදේශනා මාලාවේ ඊ타මත්ම උතුම් වූ සද්ධර්ම දේශනාවකුයි ඔබ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන්නේ. අපේ දිවි මගට ධර්මය කියන කාරණාව අවශ්‍ය වන්නේ ජීවිතේ අපි දන්න අනිත්කුත් දේවල් වලින් ලබාගත නොහැකි දේවල් ලබා ගැනීම සඳහා. ජීවිතයට අවශ්‍ය බොහෝ දේ ලබා ගන්නට හැකියයි කියා අප හිතන බොහෝ දේ තුලින් එය ළඟා කරගන්නට ඔබ කල්පනා කරලා බැරි තැන එය ලබා ගන්නට ඔබ ඔබේ ආගම දහම පාවිච්චි කරනවා. විවිධ විදිහේ කටයුතු විවිධ විදිහේ මාතෘකා සම්බන්ධයෙන් මේ කියන කාරණාව සාධාරණයි. ඔබ ඔබේ ජීවිතයේ සොයන සැනසීම නිදහස සතුට සැපය වාගේ දේවල් කල්පනා කළොත් පිනතුනි ඔබ මේ දේවල් බොහෝ දේ තුලින් අත්පත් කර ගැනීමට ළඟා කර ගැනීමට උත්සාහ කරනවා. අවසානයේදී ඒ දේවල් වලින් ලබා ගන්නට නොහැකි බව හඳුනාගෙන නොහැකි බව වටහාගෙන ඒ දේවල් ධර්මයේ තුලින් ලබා ගන්නට අප පෙළඹෙනවා. බොහෝ දෙනා බලන්න ඔබ හොඳින් කල්පනා කරලා දෙවියන්ගෙන් ඉල්ලන්නේ විවිධ චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ කරමින් බලාපොරොත්තු වෙන්නේ විවිධ විදිහේ ආගමික වත්පිළිවෙත් කරමින් අපේක්ෂා කරන්නේ විවිධ ආකාරයෙන් පින්නතුනි ඔබ හොඳින් හිතලා කල්පනා කරලා බලන්න ලෙඩ දුක් නැති කරගන්න ජීවිතේ සාර්ථක කරගන්න ජීවිතේ විවිධ
අභියෝග ජයග්‍රහණය කරගන්න ජීවිතේට දුක දැනෙනකොට ඒ දුක නොදැනෙන මට්ටමට දුක ජීවිතේ හදාගන්න ඔබ වෙනත් දේවල් පාවිච්චි කළා. මුදල්, ධනය, වස්තුව විවිධ දේ ලංකර ගත්තම ඒ දේවල් නැති වෙලා යයිද, දුරු වෙලා යයිද, විනාශ වෙලා යයිද කියලා ඔබ කල්පනා කළා. ඔබ අත්හදා බැලුවා. ඔබ පරීක්ෂා කළා. නමුත් ඔබට අවසානයේදී දැනෙනවා ඔබට මිල මුදල් වලින්, බලයෙන්, වෙනත් විදිහේ කරුණු කාරණා වලින් අවසානයේට ඔබට ඔබ අපේක්ෂා කරන නිදහසවත්, සතුටවත්, සැනසීමවත් ලබා ගන්නට හැකියාවක් නොලැබෙන බව. අවසානයේට ඔබ කල්පනා කරනවා ඒ දේවල් යාඥා කරලා, ඉල්ලීම් කරලා, බලාපොරොත්තු වෙලා, කල්පනා කරලා, විවිධ විදිහට පූජා පවත්වලා, මොනවා හරි දීලා, මොනවා හරි දෙන්නම් කියලා ඒ දේ ලබා ගන්න පුළුවන් වෙයිද කියලා. ලෝකයට ආගම දහම නිර්මාණය වෙන්නේ උනේ මේ පදනම මත. මිනිස්සු ඉර දිහා බලාගෙන ජීවිතේට යම් යම් දේවල් බලාපොරොත්තු බව ඉරට කීවා. ඒ අනුව ඉර දෙවියෝ හැදුනා. සඳ දිහා බලාගෙන මිනිස්සු ජීවිතේට අවශ්‍ය යම් යම් දේවල් ලබා දෙන්න ඉල්ලීම් කළා. ඒකට චන්ද්‍ර වන්දනාව කියලා කිව්වා. මිනිස්සු ග්‍රහලෝක දිහා බලාගෙන ග්‍රහලෝක වලින් සිදුවෙන විවිධ බලපෑම් ඇති ඒවට සත්කාර කරලා, ගරු සත්කාර කරලා, සම්මාන දීලා ඒවට හොඳින් සැලකුවාම ඒ දේවල් සකස් කරගන්න, නිවැරදි කරගන්න පුළුවන් වෙයි කියලා හිතලා ග්‍රහ වස්තු සමග ගනුදෙනු කළා. පස්සේ දෙවියෝ සිහියට නගාගෙන දෙවියෝ කැමැති කරවගෙන, සතුටු කරවගෙන මේ ජීවිතේ ඔවුන්ට අවශ්‍ය දේවල් ලබා ගන්න උන් උත්සාහ කළා. ඔහොම බැරි තැන තමයි පින්නතුනි ඔවුන් ආගමක් දහමක් ඇතුලේ ගැඹුරක් සොයන්න පටන් ගත්තේ. ඒ කියන්නේ ප්‍රාථමික ධර්මයන් බිහි වෙන්නේ මේ ආර්ථික, දේශපාලන, අධ්‍යාපනික, සමාජීය ප්‍රශ්න හමුවේ උත්තර හොයද්දී. ඒ අනුව තමයි ඒවා යාඥාවෙන්, ආයාචනයෙන්, පුද සත්කාර වලින්, විවිධ විදිහේ ස්තෝත්‍ර වලින් ලබා ගැනීමට මූලික වටේදී උත්සාහ කළේ. එහෙම බැරි වෙනකොට තමයි මිනිස්සු මේකට දාර්ශනික පිළිතුරක් සොයන්න ආරම්භ කළේ. ඉතින් අපේ සම්බුද්ධ දේශනාව මේ හැමතැනම පසු කරලා හොඳම තැනකට ආපු, හොඳම තැනක තියෙන ඉගැන්වීමකින් සමන්විතයි. පිනතුනි, අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකය පිළිබඳ ඉතාම ගැඹුරු දැනුමක්, ඥානයක්, අවබෝධයක් තිබිච්ච උත්තමයන් වහන්සේ ළමයි. ඒක පේනවා. තරු ගැන ඇහුවත් උන්වහන්සේ දේශනා කරලා තියෙන ඒවට වඩා වැඩියෙන් තාරකා විද්‍යාඥයෝ ගොඩක් ලොකු දේවල් කියලා නැහැ. සමාජ ගැන ඇහුවත් බුදුහාමුදුරුවෝ සමාජ ගැන දේශනා කරපු සිංහලෝවාද සූත්‍රය වාගේ සූත්‍ර දේශනා බලනකොට ඒකී සමාජ විවරණයට වඩා වැඩියමක් සමාජ විද්‍යාඥයෝ කියලා නැහැ. බුදුහාමුදුරුවෝ ආර්ථිකය ගැන යමක් කිව්වොත් ඒකී ආර්ථික දේශනාවට වඩා ඉහළින් ගියපු, ඊට වඩා හොඳ, ඊට වඩා වැඩියමක් ආර්ථික විද්‍යාඥයොත් කියලා තියෙන බවක් පේන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ සෞඛ්‍ය සම්පන්නභාවය පිළිබඳ යමක් කිව්වොත් උන්වහන්සේ යම් යම් ඖෂධ, යම් යම් ප්‍රතිකර්ම, යම් යම් ක්‍රමවේද ගැන කතා කරපු තැන් තියෙනවා. බේසජ්ජක්ඛන්ධකේ වාගේ තැන්වල ඒ දේවල් ගැන කිව්වොත් උන්වහන්සේ කීවට වඩා වැඩි යමක් ඒ දේවල් ගැන, ඊට වඩා ඒක හොඳයි, මේකට වඩා කියලා කියන්න පුළුවන් ඒවා උන්වහන්සේ දේශනා කරලා නැහැ කියලායි අපිට හැඟෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් සමන්විත, නොදන්නා කිසිවක් නැති, දන්න හැමදේම කෙලවරටම දැනගත්ත මහත් උතුම් කෙනෙක් හැටියට අපි පිළිගන්නවා. අන්න එහෙම දැනුමක් තිබුණු බුදුහාමුදුරුවෝ පුණ්‍යතුනි ඔබට විශේෂ පැහැදිලි කිරීමක් කරනවා මේ ආකාරයට. ධම්මං විනා නත්ති පිතාච මාතා
තමේව තානං සරණං පතිට්ඨා තස්මාහි වෝ කිච්ච මඤ්ඤප්පහාය සුනාත ධාරේත චරාත ධම්මේ කියලා. මේ ලෝකේ පරිසරය තුළ සිටින අපට උදව් කරන පිරිස අතරින් වඩාත්ම අපට හොඳින් උදව් කළ හැක්කේ අපේ අම්මා තාත්තට. ඊට වඩා අපට ආරක්ෂාව ආදරය සෙනෙහස දක්වන කිසිවෙක් නැති තරම්. හැබැයි ඔවුන්ටත් අපගේ සමහර දේවල් සඳහා සමහර තැන් සඳහා උදව් කළ නොහැකි. උදාහරණයක් විදිහට ඔබට ලෙඩ හැදෙනවා නම් ඔබට ලෙඩ හැදෙන්නේ නැති කරන්න ඔබේ අම්මා තාත්තට බෑ. ඔවුන් ඔබට ආදරෙයි. ඔවුන් ඔබට ඕන තරම් දේවල් සිදු කරන්න කැමති. නමුත් ඔවුන්ට පුළුවන්කමක් නැහැ අපට ලෙඩ හැදෙන බව කියන තත්ත්වයෙන් අපිව ගලවා ගන්න. කෙනෙක් මැරෙනකොට මරණයෙන් බේරෙන්න අම්මා තාත්තගේ උදව්වෙන් බෑ. කෙනෙක් වයෝවෘද්ධ වෙනකොට වයස වෙනකොට දුබල වෙනකොට මේ දුර්වල වීමට පත්වීමෙන් බේරෙන්න මොනම ආකාරයකින්වත් අම්මා තාත්තට බෑ. කෙනෙක් කර්ම සිද්ධ කළාම එයා උරුම අපායට යන්න නම් ඒ අපායට යාමෙන් බේරෙන්න මොන්නම විදිහකින්වත් අම්මා තාත්තට මොනවත් කරන්න බෑ. කෙනෙකුට නිවන්න ඕන නම් අම්මා තාත්තා අපිට කොච්චර ආදරය කළත් පිනතුනේ එයාට අම්මා තාත්තා දෙන්නට අපට නිවන කියන එක ගෙනල්ලා දෙන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ ලෝකේ අපට වඩාත්ම වැඩියෙන් ආදරේ අපේ අම්මා තාත්තා. ඒ අපිට නොදෙන දෙයක් නෑ. ඒ අයට අපිට දෙන්න බැරි දෙයක් නෑ. ඒක ඉතාම සත්‍ය වූ කාරණාවක්. හැබැයි අම්මා තාත්තටත් දෙන්න බැරි ඒවා අපිට ඕන. අපිට ඒ දේවල් ඕන. ඒ දේවල් අපට දෙන්න පුළුවන් එකම දේ හැටියට ධර්මයේ මතක් කරනවා පින්නතුනි. ධර්මය තමයි ඒකම දේ කියලා. ධම්මං විනා නත්ති පිතාච මාතා. ධර්මයේ තරම් වටිනා අම්මෙක් තාත්තෙක් නෑ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. තමේව තානං සරණං පතිට්ඨා. ඒ ධර්මයම තමයි මිනිසුන්ට පිළිසරණ කොට පවතින්නේ. ඒ හින්දා අනිත් සියල්ලට වඩා උතුම් දෙයක් හැටියට ධර්මය සලකලා අනිත් සියලුම දේ ධර්මයට වඩා අඩුවෙන් තියෙන දේවල් හැටියට සලකලා තස්මාහිවෝ කිච්ච මඤ්ඤප්පහාය. අනිත් තියෙන සියලුම දේ දෙවෙනි කොට සලකලා ධර්මයම ඉගෙන ගන්න ධර්මයම ජීවිතේ කරගන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. සුනාත ධාරේත චරාත ධම්මේ කියලා. මෙන්න මේ කාරණාව තමයි අද මම මේ දේශනාවේදී පින්නතුනි ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇයි ධර්මය රකින්නා ධර්මයෙන්ම රැකෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඇයි අම්මා තාත්තටත් වඩා රැකවරණයට ධර්මය තමයි රැඳෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඇයි මිනිස්සු මේ ලෝකේ අනිත් හැමදේම එපා වුණාම මිනිස්සුන්ට ඕන හැමදේම ලබා ගන්න මොකවත්ම වෙන ක්‍රමයක් නැති වුණාම ධර්මයම ඒ ලබා ගැනීම සඳහා යොදා ගන්න. පිනුතුනි මතක තියාගන්න ධර්මය කියලා කියන්නේ ජීවිතවල සිදුවෙමින් පවතින දේ එලෙසින්ම පැහැදිලි කරන ලද දෙය බව. දැන් ධර්මය කියන්නේ සබහාදහමට. මිනිස්සු ලෝකය විවිධ විදිහට සංස්කරණය කරන්නට පෙර මිනිස්සු ලෝකය විවිධ විදිහට සම්මත කරගන්නට සම්මුති ගොඩනගා ගන්නට පෙර මේ ලෝකෙ හරීම සරලයි හරීම සුන්දරයි හරීම සතුටුදායකයි. මිනිස්සු තමයි මේක අවුල් කළේ. මිනිස්සු තමයි මේකට විවිධ වටිනාකම් දාලා ලෝභකම් ඇති කරගෙන ඒවා ලබා ගන්න බැරි වෙනකොට ඇතිවන දුක නිර්මාණය කළේ. මිනිස්සු තමයි මේ ලෝකේ විවිධ සමාජතල හැදුවේ. මිනිස්සු තමයි මේ ලෝකේ උස් පහත්කම් නිර්මාණය කළේ. මිනිස්සු තමයි ඒ විදිහට
එකිනෙකාට වෙනස්කම් කරන්න ආරම්භ කළේ. ඒ අනුව තමයි මේ ලෝකේ අවුල් වුනේ. එහෙම ලෝකය මිනිසුන් වෙනස් කරන්නට පෙර මේ ලෝකයේ තියෙන ඇත්ත තත්ත්වය මිනිස්සු පිළිගත්තා, තේරුම් ගත්තා. මේ ලෝකයේ වෙන්න බැරි දේවල් සිද්ධ කරගන්නට ඕන කියලා මිනිස්සු කල්පනා කළේ නේ. ඒව පසුපස හඹා ගියේ නේ. බැරි ඉලක්ක වෙත හඹා ගිහිල්ලා මිරුගුව පස්සේ ගියපු අහිංසක සත්තු වගේ මිනිස්සු ඒ නිසා අමාරුවේ වැටුනේ නේ. ඔවුන්ට හැකියාව ලැබුණා ඔවුන්ගේ ජීවිතේ සරලව පියව ගන්න. නමුත් පිනතුනේ ලෝකය වෙනස් වෙන්න මිනිස්සු මේ ලෝකේ තෘෂ්ණාවෙන් ලෝකෙ දිහා බලන්න පටන්ගෙන, කාමයෙන් ලෝකෙ දිහා බලන්න පටන්ගෙන, ඊර්ෂ්‍යාවෙන් ලෝකෙ දිහා බලන්න පටන්ගෙන, මෝහයෙන් ලෝකෙ දිහා බලන්න පටන්ගෙන මේ සබහා දහමේ තියෙන සියලු ස්වභාවිකත්වයන් සැඟවී ගියා, සංගවා ගත්තා. ඔවුන්ට ඕන කළා මේ ලෝකේ තියෙන ඇත්ත තත්වයන් වසන් කරන්න. ඔවුන්ට ඕන කළා මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට ඇත්ත තත්වයන් වසන් කළ රවට්ටා ගන්න. ඔවුන්ට ඕන කළා මේ ලෝකේ ඉන්න හැම දෙනාටම බොරු සුන්දරත්වයක් පවලා ඒ පසුබස හඹා යන්නන් බවට පත් කරන්න. ඒ උනන්දුවෙන් කටයුතු කරපු විවිධ පාලකයෝ, විවිධ මිනිස්සු, විවිධ ආකාරයේ අය පින්නතුනේ මතක් කරගන්න. ඔබ ක්‍රමානුකූලව පියවරෙන් පියවර එකතු කරපු චූටි අවුල් කෑලි ගොඩකින් අවුල් වෙච්ච ලෝකයක් තමයි අද ඔබට තියෙන්නේ. මේ ලෝකය තුල තියෙන හැමදේම මිනිසුන් විසින් හදපු, මිනිසුන් විසින් මවපු, මිනිසුන් විසින් පරිකල්පනය කරපු දේවල්. ඒ හින්දා ඒ මිනිසුන් නිර්මාණය කරගත්ත දේවල් වලට බලපෑවේ කාමය, රාගය, ආශාව, ඉරිසියාව, මානය වාගේ අන්ධ වූ කාරණාවන්. ඒ හින්දා මිනිසු නිර්මාණය කළේ හලි දේ නෙමෙයි. මිනිසු නිර්මාණය කළේ වාසි දේ, ලෝභයට ළඟ දේ, කාමයට උචිත දේ. මේ අය ඇත්ත හංගන්න උත්සාහ කළා. මෙන්න මේ මවපු බොරුවට රැවටිච්ච ජීවිත ගත කරන ඔබට තමයි මේ ලෝකය දුක් සහිත ලෝකයක් බවට පත් වෙලා තියෙන්නේ. මේ කාරණාව සුපැහැදිලිව පැහැදිලි කරන ධර්මය කියන්නේ දුකට හේතුව අවිද්‍යාව කියලා. කුමක්ද අවිද්‍යාව කියන්නේ? පින්තුනේ අවිද්‍යාව කියලා කියන්නේ ලෝකය තියෙන පරිද්දෙන් නොවැටහෙන බව, නොතේරෙන බව, ලෝකය ගැන තියෙනවට වඩා විකෘති කරුණු ටිකක් දන්නා බව, බොරු දේවල් හිතන බව, තේරෙන බව, මේ ලෝකේ යථාර්ථය සැඟවී තියෙන බව. ඒකට කියන්නේ අවිද්‍යාව කියලා. එය මිනිසුන් විසින්ම නිර්මාණය කරන ලද දත්තවල තියෙන කාරණාවක්. එහෙම තියෙන කම්ම පින්තුනි ඔබට ඔබ හිතන දෙයයි ලැබෙන දෙයයි වෙනස් වෙනවා. ඔබට ලැබෙන්නේ හැමදාම ඔබට ලැබෙන්නේ නියමිත දේ. ඒවා ලැබෙන්නට හේතු වෙන කාරණා පහක් ධර්මයේ දේශනා කළා. ඒ තමයි පංච නියාම ධර්ම. ස්වභාවික වෙනස්කම් වෙනකොට ඒ ස්වභාවික වෙනස්කම් වලට අදාළව සිදුවෙන දේ ඔබට ලැබෙනවා. ඍතු නියාමයේ හැටියට. ඥානවල උරුම දේ ඔබ බලාපොරොත්තු වුණත් නැතත් ඔබට ලැබෙනවා. ධර්මතාවයන් හැටියට ලෝකෙ සිදුවෙන ධර්මතා හරියට පරණ වෙනකොට දිරනවා වාගේ ඒවා, වයසට යනකොට මැරෙනවා වාගේ ඒවා, වැටුනොත් කැඩෙනවා වාගේ ඒවා, ගිනි ගත්තොත් පිච්චෙනවා වාගේ ධර්මතා තියෙනවනේ. අනිත්‍යතාවය, දුක්ඛතාවය ආදී සටහන් වෙච්ච අන්නේ ධර්මතා තමයි අපට සිද්ධ වෙන එක ධම්ම නියාමය. ඊළඟට බීජ නියාමය කියලා මවගේ පියාගේ උරුමය ලැබෙන එක. ඒ අයගේ පාට, ඒ අයගේ හැඩ, ඒ අයගේ හඬ, ඒ අයගේ ගතිගුණ, ඒ අයගේ කුල මල ජාති ආගම් ආදී මේවා අපිට ලැබෙනවා. එතන මිනිස්සුන්ට ලැබෙන්න තියෙන දේ කර්මය අනිත් එක. කර්මය කියන්නේ දැන් කම්ම නියාමයේ කර්මය, චිත්ත නියාමය කියන්නේ අපේ හැඟීම් දැනීම්, ධම්ම නියාමය කියන්නේ සබහා දහම, ඍතු නියාමය කියන්නේ පාරිසරික හේතුන්, බීජ නියාමය කියන්නේ ජීව විද්‍යාත්මක හේතුන්, ඥාන උරුම. මේ තමයි මිනිසුන්ට වෙන්න තියෙන දේවල් සිද්ධ කරන හේතු. එහෙම තියෙද්දී ඒ දේවල් ස්වභාවිකව සිදුවෙන විදිහට වඩා වෙනස් විදිහකට බලාපොරොත්තු ඇති වෙන විදිහටයි අරමා මුලින් කී මිනිසුන් නිර්මාණය කරගත් ලෝකේ තියෙන්නේ.
සබාදහමේ මොනම හේතුවක් නිසාවත් වයසට යන්නේක කියන කාරණාව නතර කරන්න බෑ. ඒක ඉර හඳ මේ පෘථිවිය කැරකෙනවා වාගේ එකක්. ඒක නතර කරන්න බෑ කියලා තියෙන එකේ. හැබැයි එහෙම කතාව යට ගහලා මේ සමාජයේ ඉන්න කට්ටිය කිව්වා ඔබ කැප වුණොත් ඔබට ඔබ බෙහෙත් කළොත් ඔබට ඔබ ආලේපන දැම්මොත් ඔබට වෙනස් නොවී ඉන්න පුළුවන් කියලා. බොරු කතාවක් කියලා තියෙන්නේ. ඔබ රවට්ටලා ඔබට බොරු කරුණක් කියලා දීලා. මිනිස්සුන්ගේ හිත් විවිධයි. මිනිස්සුන්ගේ හිත් වේගෙන් වෙනස් වෙනවා. මිනිස්සු එක දිගට එක ආකල්පයෙන් ඉන්නේ නැහැ. මිනිස්සු ආත්මාර්ථකාමී. මිනිස්සු අවංක නැහැ. මිනිස්සු වංචනිකයි තමයි මිනිස් හිතේ ඇත්ත. හැබැයි අපිට මිනිසුන්ගේ පාටෙන් මිනිසුන්ගේ හැඩෙන් මිනිසුන්ගේ කටහඬෙන් මිනිස්සු මැනලා හරීම හොඳ සුදු මිනිස්සු සුදු චරිත සුදු ආධ්‍යාත්මයක් තියෙන චරිත තියෙනවා. එයා මෙහෙම hina වුණොත් එහෙම කෙනෙක්, මෙහෙම ඇවිද්දොත් එහෙම කෙනෙක් කියලා මේ කියලා තියෙන කතා කියලා තියෙන්නේ බොරුවට. මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය හංගනවා ඇඳුමින්, පළඳිනා වලින්, පීරන විදිහෙන් කොණ්ඩේ. මේ ඔක්කොම ඇතුලේ තියෙන ලොකු බොරුවක්. වාහනයක් ගත්තම මේ වාහනේ විනාශ වෙන වේගෙන්, පිච්චෙන වේගෙන්, කැඩෙන බිඳෙන කෑලි ගොඩාක් දාලා ලස්සන පිට කවරයක් පිටට හදලා ලස්සන කෑලි ගොඩක් දිලිසෙන්න පිටපැත්තෙන් බැජ් හැටියට නොයෙක් සැරසිලි හැටියට දාලා අර ඔක්කොම යථාර්ථය අපිට හංගලා අපිට හිතෙනවා බොහෝ ලොකු සුන්දරත්වයක් සහ වටිනකමක්. මේ ඔක්කොම ඇතුලේ තියෙන පින්නතුනි ලොකු බොරුවක්. මේ වාගේ තමයි සමාජයේ විවිධ දේවල් අපිට හිතෙනවා ඉගෙන ගත්තොත් සැප තියෙනවා. රස්සාවක් හම්බුනොත් සැප තියෙනවා, බැන්දම සැප තියෙනවා, දරුවා හම්බුනාම සැප තියෙනවා, ව්‍යාපාරයක් කළාම සැප තියෙනවා. මෙහෙම අපිට විවිධ ඉලක්ක දීදී අපිට හැමදම කිව්වේ එතෙන් ආවොත් අපිට දුක නෑ, එතෙන් ආවොත් අපිට සැප ලැබෙනවා කියලානේ. එතෙන් ආවොත් දුක නෑ, එතෙන් ආවොත් සැප ලැබෙනවා කියලා අපිට මතක් කළා. හැබැයි ඒක බොරු. මිනිස්සු සල්ලි හම්බ කළා, මිනිස්සු විවාහ වුණා, මිනිස්සුන්ට දරුවෝ ඉන්නවා, මිනිස්සුන්ට වත්කම් තියෙනවා. හැබැයි මිනිස්සුන්ට සැප නෑනේ. ඉතින් මේ වාගේ අර බොරු ගොඩක් අපි ඉගෙන ගත්තාම අපිට එන බලාපොරොත්තුව ඉෂ්ට වෙන්නේ නෑ. හැමදාම ඒක ඉෂ්ට නොවෙනකොට අපිට දැනෙන දුක පින්නතුනේ මොන ක්‍රමයකටවත් නැති කරන්න බෑ. ධර්මයට පුළුවන් ඔය ප්‍රශ්නේ විසඳන්න. මතක තියාගන්න. ඒකයි කිව්වේ අම්මා තාත්තට කරන්න බැරි යමක් කළ හැකි එකක් හැටියට ධර්මය කියන්න පුළුවන් කියලා. වෙනස් වෙනකොට දැනෙන දුක නැති කරන්න අම්මා තාත්තට බෑ. හැබැයි ධර්මය දැනගත්ත කෙනෙක්ට වෙනස් වෙනකොට දුක දැනෙන්නේ නැති කරගන්න පුළුවන්. කොහොමද කරන්නේ? අපට හරි දත්ත ලබා දෙනවා ධර්මය කියන එකෙන්. කැඩෙන එක කැඩෙන බව, විනාශ වෙන එක විනාශ වෙන බව, මැරෙන ඒවා මැරෙන බව, ඒ වගේ අවිනිශ්චිත බව, ඒ වගේ අනපේක්ෂිත බව, ඒ වගේ වෙනස් වෙන සුළු බව, ඒවා අනාත්මීය බව. මේ ධර්මය මොනවද කියන්නේ? ධර්මය කියන්නේ ඇත්ත. කින් සත්‍ය කවීසී කියලා බුදුහාමුදුරුවෝ හොයපුවාම හම්බුන එකට ධර්මය කියන්නේ. ඒක තියන්නේ කුමක්ද ඇත්ත කියලා. මේ ඇත්ත මොකක්ද කියලා හොයාගෙන යනකොට හම්බෙච්ච එකටයි බුදුහාමුදුරුවෝ ධර්මය කිව්වේ. ඒකේ තියෙන ඇත්ත. පිනතුනේ ඔබට ධර්මය ලෝකයේ ඇත්ත කියලා දෙනවා. ඇත්ත දන්න ඔබට හැම වෙලාවෙම වෙන්න පුළුවන් දෙයක් වේවි කියලා උපකල්පනය කරන්න දන්නවා. ඒ වෙන්න පුළුවන් දෙය හොඳින් හොයමින් යන ඔබට ජීවිතේ අත්දැකීමක් ලැබේ දවසක මෙන්න මෙහෙම. මොකක්ද? වෙනස් වෙන ඒවා වෙනස් වෙන බව කලින් හොඳට තේරෙනවා. වෙනස් වුණාම මේ සිද්ධ වුණේ සාමාන්‍ය දෙයක් නේද කියලා වහාම තේරෙන්න ගන්නවා. පින්නතුනි දුක දැනෙන්නේ. එදාටත් වෙනස් වේ, එදාටත් මැරේ, එදාටත් කැඩේ බිඳේ නැති වෙලා යයි. හැබැයි එදාට දුක දැනෙන්නේ නැහැ. දුක දැනෙන්නේ නැහැ. අන්න ඒ දුක් දුරු කරන්නට ධර්මයේ තියෙන සහාය සලකපුවාම ධර්මයට පින්නතුනි පේනවා නේද? අම්මා තාත්තට කළ නොහැක්කක් කළ හැකි වග ඔබට පුළුවන් දුක් නැති ජීවිතයක් ආරම්භ කරන්න, නැත්නම් පවත්වාගෙන යන්න ධර්මයත් එක්ක. ධර්මය කියන්නේ එකම එක දෙයයි කුමක්ද ඇත්ත කියලා. ඒ නිසා මේ යුගයේ සදැහැති ශ්‍රාවකයන්ට අපි ඔබට මතක් කරනවා, ඔබ දන්නා මාතෘකා හොයන්න එපා ධර්මයේ. සමාධිය හොයනවා කියලා එකක්, නිවන හොයනවා කියලා එකක්, සත්බොජ්ජංග හොයනවා, එහෙම එකක් හොයන්න එපා. ඔබ හොයන්නේ ඇත්ත මොකද්ද කියලා. ඇත්ත හොයලා බලන්න ඔබේ වටපිටාවෙන්.
ඇත්ත හොයලා බලන්න ඔබේ ජීවිතයේ දෙන දේවල් වලින්. ඇත්ත හොයලා බලන්න විවිධ දේවල් වල එතකොට ඔබට ඇත්ත හොයාගන්න පුළුවන් වෙයි. ඒ ඇත්ත ඇතුලේ තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කතාව. එතකොට ඔබට ජීවිතේ ඒ ඇත්තට අනුව හිතෙන්න පටන් ගයි. ඒ ඇත්තට අනුව හිතෙන්න පටන් ගන්නකොට අපි දන්නවා මිනිස්සු විවිධ බව, මිනිස්සු විශ්වාස කළ නොහැකි බව, මිනිස්සු වෙනස් වෙන සුළු බව, මේ ශරීරයේ අනිත්‍ය බව, ශරීරයේ දුර්ගන්ධ බව, ශරීරයේ විනාශ වෙන හැටි බව, ශරීරයේ දුර්වල වෙලා යන බව, එහෙම තමයි තියෙන කාර්යකටත්, එහෙම තමයි gedara තියෙන අනිකුත් සම්බන්ධතාවලටත්, බඩු භාණ්ඩ වලටත් කියලා අපට මේ ලෝකේ ගැන ඇත්ත තේරෙන්න පින්නතුනි ලැබෙන මහත් වූ වාසි සහගත දේ තමයි ඔබට දුකක් දැනෙන්නේ නැතිවීම. දුකක් දැනෙන්නේ නැතිවීම. ඒ දුකක් දැනෙන්නේ නැතිවීම තුල ඔබට පින්නතුනි ලැබෙන ඒ මහා සැප ධර්මයට විතරයි ලබා දෙන්න පුළුවන්. ඊළඟට මතක තියාගන්න මේ ලෝකෙ මිනිස්සු කැමති දුකටපත් නොවෙන ජීවිතවලට යන්න. සතර අපායගාමී වෙලා දුක් විඳින ජීවිත ලැබමින් කුසට ආහාර වේලක් නැතුව, ඇඟට සුව පහසු පාරිසරික සාධක නැතුව, ගුටි කකා බැනුම් අහා ජීවත් වෙන්න වෙන සත්ව ආත්මවලට මිනිස්සු යන්න කැමති නෑ. ඒ වගේම කටු මුගුරු වලින් අනින, සෑ වලින් කපන, විවිධ විදිහට නියපොතු ගලවන, තොල්පෙති කපන, නහය කපන, කටු වලින් අනින මේ වගේ විවිධ වූ ආකාරයේ දුක්ඛිත ජීවිත තියෙන දඬුවම් වලට මිනිස්සු කැමති නෑ. මිනිස්සු කැමති නෑ අපාය යන්න. සතර අපායටපත් වෙලා ලෝදිය බොමින්, කටු වලින් අනිමින්, හැම අයින් කරලා සත්තුන්ට කන්න දාන ජීවිත ගැන නිරේ ගැන කතා කරද්දී පිනුතුනි කතා කරනවා. මතක තියාගන්න ඉතාමත් හොඳින් අන්න ඒ වාගේ තැනකටපත් වෙන්නේ අධර්මික ජීවිතය තුළ. ධර්මයකින් තොරව ගත කරන ජීවිතය තුළ. එයා තමයි පව් කරන, සත්තු මරණ, හොරකම් කරන, විවිධ පාපී ක්‍රියාවන් සිදු කරන පුද්ගලයෙක් වෙන්නේ. එයාගේ පරලොව ජීවිතයේ සතර අපායේ. එයාට දුක් විඳින්න වෙනවා ඉතාම දිගු කාලයක්. එයාගේ සංසාර දිග්ගැස්සෙනවා. මොකද හොඳ ආත්ම භාවවල තියෙන ආයුෂ කෙටි, නරක ආත්ම භාවවල තියෙන ආයුෂ ඉතාම දීර්ඝ කාලයයි. එතකොට මෙන්න මේ කියන සතර අපායට වැටෙන්නට නියමිත වන ශක්තියක් තියෙන ඔබට ධර්මය කියනවා චතුසු අපායේසු අපතමානේකත්වා සත්තා ධාරේතිති ධම්මෝ. මේ බුදුහාමුදුරුවෝ හොයාගත්ත එකට ධර්මය කියන්න තව එක හේතුවක් තමයි සතර අපායට වැටෙන සත්වයාට සතර අපායට වැටෙන්නට දෙන්නේ නැතුව ආරක්ෂාව සපයන දරාගෙන ඉන්න අර්ථයෙන් මේකට ධර්මය කියනවා කියලා. මොකද ධර්මයේ තියෙන සීලය ගැන, ධර්මයේ තියෙන දානය ගැන, ධර්මයේ තියෙන සමාධිය ගැන, ධර්මයේ තියෙන ප්‍රඥාව ගැන, ධර්මයේ තියෙන හොඳ වැඩ යහපත් දේවල් ගැන. ඔබට තරුණ ජීවිතය ඇතුලේ මුදල් හොයද්දි ධාර්මික වීම ගැන, ජීවිතය ගත කරද්දි ධාර්මික වීම ගැන, පෞල් ජීවිතයේදී ඉවසීම, කරුණා, මෛත්‍රිය, එකිනෙකා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවල තියෙන මිත්‍රශීලීත්වය ගැන කතා කරනවා. මේ තමයි යහපත් ජීවන චර්යාව. ඊ타ත්ම උතුම් වූ ජීවන තත්වය. මතක තියාගන්න පින්නතුනි, ඒ තත්වයට ඔබ පත් වෙන්න ඔබ සතර අපායෙන් මිදෙනවා. සතර අපායෙන් ආරක්ෂාව ලබනවා. ඒ නිසා ඒ සතර අපායට ඔබ යන්නේකින් බේරගන්නවා. දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත් ඔබට ලබා ගන්න ඕන එකට ඔබට ලබා දෙන්නවත් අම්මා තාත්තට බෑ. හැබැයි ධර්මයට පුළුවන්. ඒකයි බුදුහාම කිව්වේ ධර්මය තරම් අම්මෙක් තාත්තෙක් නෑ අපිට පිළිසරණ ලබා දෙන්න පුළුවන්. ඊළඟට පින්තුනි හොඳට මතක තියාගන්න, ඔබ කැමති සැපට, ඔබ කැමති සුවයට, ඔබ කැමති නිදහසට, ඔබ කැමති සතුටට, ඒ සතුට ලබා දීමේ උරුමය ලැබෙන්නේ, ඒ සතුට ලබා ගැනීමේ කර්ම හිමිකම එන්නේ මතක තියාගන්න මේ ධර්මය තුළ උගන්වපු විදිහට පෞල් ජීවිතය ගත කරොත්. බලන්න සිංහලෝවාද සූත්‍රය වගේ සූත්‍ර දේශනාවල විවිධ සමාජ කණ්ඩායම්
ඇසුරු කළ යුතු ආකාරය පැහැදිලි කරනවා. අම්මා එක්ක කොහොමද ගනුදෙනු කරන්න ඕනේ, මොනවද කරන්න ඕනේ, මොනවද බලාපොරොත්තු වෙන්න ඕනේ. ගුරුවරු එක්ක මොනවද කරන්න ඕනේ, මොනවද බලාපොරොත්තු වෙන්න ඕනේ. ඊළඟට ස්වාමීන් වහන්සේගේ පන්සලෙන් දායකයන්ගේ මොනවද කරගන්න ඕනේ, මොනවද බලාපොරොත්තු වෙන්න. මේ විදිහට සමාජයේ විවිධ අය විවිධ ලෙසින් ආශ්‍රය කිරීම කළ යුතු හොඳම විදිහ, ගැටලු අඩුම විදිහ, ප්‍රශ්න නැතිම විදිහ තමයි යෝජනා කළේ සිඟාලෝවාද සූත්‍රයේ. ප්‍රශ්න නැතිම විදිහ තමයි මේ දේශනා කළේ. ඒක ගත කළාම සතුට සැනසීම සුවය එනවා. මුදල් හොයනකොට ධාර්මික වෙලා අනෙකට කරදර නොකර, කාටවත් හානියක් නොකර, කාගෙන්වත් කඩා වඩා ගන්න නැතුව, හොරකම් කරන්නේ නැතුව, බොරු කියන්නේ නැතුව, පරුස වචන කියන්නේ නැතුව, හිත රිත්තන් නැතුව, තලන්නේ, පෙලන්නේ, විනාශ කරන්නේ නැතුව හොයන්න කිව්වා. එතකොට අනවජ්‍ය සුඛය එනවා. කොයිද කියලා තියෙන්නේ? ධර්මයේ. මේ ධර්මයේ කියන ඒ අනවජ්‍ය සුඛය, අනන සුඛය ඔබ ණය වෙලා ගොඩක් තියෙන බව ලෝකෙට පෙන්නුවට ගෙවන්න තියෙන ණය දැක්කම පිච්චෙන පපුව අර මොකුත් නැතුව ඉන්නකොට දැනෙච්ච දුකටත් වඩා වැඩි කියලායි මිනිස්සු කියන්නේ. නේ? ඒ නිසා ධර්මයේ තමයි ඒ ගැන කතා කළේ. අම්මා තාත්තට ඒ ගින්න නිමලා දෙන්න බෑ. හැබැයි ධර්මයට ඒ ගින්න නිමා ගන්න ක්‍රමයක් හදන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ ඇතුලේ ජීවත් වෙන්න පිණුතුනි මේ යුගයේ ඔබ ස්වභාවික විපත් වලට ලක් වෙන, ස්වභාවික පීඩනයන්ට ලක් වෙන, ශක්තිමත් හිතක් නැත්තම්, ධර්මානුකූල ජීවිතයක් නැත්තම් සිද්ධ වෙන හැම දෙයක් තුළම දුක දැනෙන ජීවිත උරුමයක් තමයි මේ වෙනස් වෙච්ච ලෝකයෙන් ඔබට දැන් බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම දේ. එහෙම තත්වයක් තියෙන මේ ලෝකයේ ඔබට දුක්ක් නොදැනී ජීවත් වෙන්න නම් පින්නතුනේ ගොඩක් ඔබේ ජීවිතය යහපත් කරගන්න. ඔබ ඉවසීම, කරුණා මෛත්‍රිය, අනෙකාගේ සතුටදී සතුටු වෙන්න පුළුවන්කම, රැවටුණාම වැරදුනාම ඉක්මනින් හිත හදාගෙන යලිත් ශක්තිමත් වෙන්න උත්සාහ කරන බව ආදිය ඊටාම වැදගත් ඔබේ ජීවිතයට. ඊටාමත්ම වැදගත් ඔබේ ජීවිතයට. ඒ නිසා එය මේ ධර්මයේ තුල පින්නතුනි කතා කළා. ඔබට පරලොව සුගතිගාමී වෙන්න ඕන නම් පින්දහම් කරන එක ගැන ධර්මයේ කතා කළා. ඒව අම්මා තාත්තට ලබා දෙන්න බෑ. නමුත් ධර්මයට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා කියන එක අමතක කරන්න එපා. ඊළඟට අපිට ඕන නම් නිවන ලබා ගන්න. ඒ කියන්නේ මොකක්ද? මේ ප්‍රශ්නේ හොඳට තේරිලා, සංසාර දුක නැති කරන්න ඕන කියලා කල්පනා වෙලා, දැන් හොඳටත් ඉඳලා, දැන් ජීවිතයේ සිල්වත්ව, දැන් ජීවිතයේ යහපත්ව ගුණවත් වාසය කරන්නත් අපි පෙළඹිලා ඉද්දී අපට දැනෙනවා ඇත්ත කතාවක්. මොකක්ද? අපි කරපුවට මොකද වෙන්නේ? අපි කරපුවා අපට ඇවිල්ලා විපාක දෙනවා. අපි කරපුවා නිසා අපිට දුක් වේදනාවන් ලැබෙනවා. ඒ කරපු දේවල් නිසා අපට සිදුවෙන්න තියෙන ප්‍රශ්න අපට දැනෙනවා. ඒක නතර කරන වට කියන්නේ සසර දුකෙන් අත මිදෙනවා කියලා. මතක තියාගන්න. ඒ අතීත කර්ම ලබා දෙන විපාකවලට අපි කියන්නේ භවය කියලා. ඒ නතර කළ හැක්කේ දස සංයෝජන ධර්ම ප්‍රහීන කිරීමෙන්. සක්කාය දිට්ඨිය ප්‍රහීන කළොත් සතර අපායන් නිදහස් වෙනවා. කාමරාග පටික කියන ද්වය ප්‍රතික්ෂේප කළොත්, ප්‍රහීන කළොත් එයා කාම ලෝකේ නිදහස් වෙනවා. රූප රාගයේ ප්‍රතික්ෂේප වුණොත්, ප්‍රතික්ෂේප කළොත්, ප්‍රහීන කරගත්තොත් අනිවාර්යෙන් බ්‍රහ්ම ලෝකවලින් නිදහස් වෙනවා. අරූප රාගයේ ඇතුළු මේ කියන ඊළඟ කාරණාවන් සියල්ල නැති කළොත් ඔබ අරූපාවචර ලෝකවලින් නිදහස් වෙනවා. ඔබ සියලු උප්පත්තීන් වලින් නිදහස් වෙනවා. ඉපදුනොත් දැනෙන දුක කොහෙවත් ඉපදුනේ නැත්තම් කොහෙට දැනෙන්නේද? කාට දැනෙන්නේද? කොහොම දැනෙන්නේද? ඒ නිසා මේ දස සංයෝජන ධර්ම ප්‍රහීන කළොත් තමයි අතීත කර්මවලට උප්පත්තීන් සිදුවෙන එක නතර වෙන්නේ. ඒ සඳහා මහා සතිපට්ඨාන සූත්‍රයේ වාගේ සූත්‍ර දේශනාවන් තුළ පින්නතුනි ඊටාම විශාල නිවැරදි ක්‍රමවේදයන්, තාක්ෂණයන් අපිට හඳුන්වා දීලා තියෙනවා බුදුහාමුදුරුවෝ. කායානුපස්සනාව හොඳින් වැඩුවොත් සක්කාය දෘෂ්ටිය දුරු වෙලා යාවි. එවිට ඔබ සතර අපායන් මිදේවි. සෝතාපන්න ඵලයට පත්වේවි. ඔබේ සසර දිවි ගමන වෙනස් වේවි. ඔබ මහා ලොකු දුකකින් මිදීලා ඉවර වේවි. කාමරාග පටිකේ දුරු වෙයි ධාතු මනසිකාරයේ වැඩුවොත්. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ හෙව්වොත්, බැලුවොත්, අනිත්‍ය දුක්ඛ අනාත්ම
ත්‍රිලක්ෂණය ගැන හෙව්වොත් ඔබට කාමරාග පටිග ඇති වෙන සුභ සංඥා ජනිත නොවේවි. මුලා වූ දැනුමත් එක්ක උපදින ආසාව, මුලා වූ දැනුමත් එක්ක උපදින පටිගය ඔබට හට නොගනිවි. මතක තියාගන්න ධාතු මනසිකාර වාගේ භාවනා, අසුභ භාවනා වාගේ භාවනා මේ වාගේ දේවල් කරන්න ඔබට කාමරාග පටිග කියන ලාමක තත්වයන්ට ඔබ පත්වීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතකොට කාමරාග පටිග නැති වුණාම බ්‍රහ්ම ලෝකවල විතරක් උපදින කාම ලෝකයෙන් අත මිදුණු දුකෙන් මිදිච්ච කෙනෙක් වෙයි. නේද? ඊළඟට ඔබට රූප රාග මාන අවිද්‍යාදී නැති වෙන්න ආයතන භාවනාවන්, සිත පිළිබඳ අධ්‍යයනයන්, ඇහැ රූපේ විඥානයේ පිළිබඳ ගැඹුරු භාවනාවන් පුහුණු වීම සිද්ධ කළාම, ඒ කියන්නේ සතිපට්ඨාන සූත්‍රය ඉදිරිය වැඩපුවාම, පෝෂණය ලැබපුවාම ඔබගේ හිත ඇතුලේ යම් වෙනස්කම් සිදු වෙනවා. මතක තියාගන්න පින්නතුනි, ආන්නේ වෙනස ගැන කතා කළේ ධර්මය. ඒ ධර්මය කියන්නේ එතකොට සුළුපටු දෙයක් නෙමෙයි. මේක ඇදහිල්ලක් නෙමෙයි. මේක පින්කම් ටිකක් නෙමෙයි. මේක චාරිත්‍ර වාරිත්‍ර ටිකක් නෙමෙයි. ධර්මය කියන්නේ ඔබට ඔබ දුකටපත් වෙන්න තියෙන සිස්ටම් එක, ක්‍රමවේදය වෙනස් කරන තාක්ෂණික කටයුත්තක්, විද්‍යාත්මක තත්වයක්. ඔබ අන්න ඒ කියන තැනට වෙනස් කරන, පරිවර්තනය කරන බෙහෙතක් මේ ධර්මය කියලා කියන්නේ. ඒ ධර්මයේ පින්නතුනේ ඔබට ඔබේ දිවිය සියලු ආකාරයේ දුක් වලින් මුදවලා උතුම් නිර්වාණ සම්පත්තියෙන් සම්පන්න කිරීම සඳහා උදව් උපකාර කරනවා. මතක තියාගන්න, ඒක අම්මට කරන්න බෑ, ඒක තාත්තට කරන්න බෑ, ඒක ගුරුවරුන්ට කරන්න බෑ, ඒක රජුන්ට සිටුවරුන්ට කරන්න බෑ. හැබැයි ධර්මයට කරන්න පුළුවන්. මොන්නම විදිහකින්වත් අපට ලබා දෙන්න බැරි දේවල් ලෝකේ කාටවත්ම ධර්මයට ඔබට ලබා දෙන්න පුළුවන්. ධර්මය අන්නේ දේ ලබා දෙන නිසාමයි පින්නතුනේ බුදුහාමුදුරෝ දේශනා කළේ සුනාත ධාරේත චරාත ධම්මේ. හොඳට බණ අහන්න, හොඳට අහලා තේරුම් ගන්න, තේරුම් අරගෙන ඒක ජීවිතේ පාවිච්චි කරන්න පටන් ගන්න, ඒට අනුව ජීවත් වෙන්න පටන් ගන්න. අද මේ කාරණාව මතක් කරනකොට අපට පැහැදිලිව පෙනෙන දෙයක් තමයි අද ධර්මය තුල ජීවත් වෙන මිනිස්සු හරිම අඩුයි. අද ධර්මය ඇඟලාගෙන ජීවත් වෙන අය තමයි බොහොමයක් වැඩි. ඔවුන් සුදු රෙද්ද, උතුරු සලුව, හයියෙන් කියන ගාථා, ලස්සනට කියන ගාථා ගැන සැලකිලිමත්. හැබැයි හිත ඇතුලෙන් අලෝභ හිත, අද්වේෂ සහගත හිත, මෛත්‍රී සහගත හිත, කරුණාබර හිත දියුණු කිරීම පිළිබඳව ඊතරම් සැලකිලිමත් නැහැ. මේ ලෝකෙ මිනිස්සු අනිත් අයට උදව් කරනවා, කැමරාවක් තියෙනවා නම් නම කොහේ හරි කියනවා නම් වාගේ. හැබැයි මිනිස්සු සැබෑ දුප්පතුන්ට සැබවින්ම කරුණාවන්ත වෙන්න උත්සාහ කරන ප්‍රමාණය අඩුයි. මේ ලෝකෙ මිනිස්සු තමන් වැරදි නොකරන බව දැනෙන්න ජීවත් වෙනවා රඟපාමින්. හැබැයි මිනිස්සු අභ්‍යන්තරිකවම සිල් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා අඩුයි. ඒ කියන්නේ මිනිස්සු සුනාත ධාරේත චරාතනේ. මිනිස්සු ඇහුවට මිනිස්සු අවබෝධ කරගන්නේ. අවබෝධ කරගත්තට ඒක භාවිතයට ගන්නේ නැහැ. ජීවිතයට එකතු කරගන්න බව පෙනෙනවා අඩුයි. අපට පෙනෙන්නේ කුසල් හාමිලා මාළුබාන තත්වයක්. අපට පෙනෙන්නේ උපාසකයෝ සටන් කරන තත්වයක්. අපට පෙනෙන්නේ අද මේ ප්‍රායෝගික නොවන භාවිතයක ප්‍රශ්නේ. ඒ නිසා අප මේ වෙලාවේදී මතක් කරනවා මේ බුදුහාමුදුරුව අපිට ඉතාම පැහැදිලිව මතක් කළා ධර්මය අම්මා තාත්තටත් වඩා වටිනවා. ධර්මයට අම්මා තාත්තටවත් දෙන්න බැරි දේවල් දෙන්න පුළුවන්. ඔබට ලැබෙන මේ මහා සම්පත්තීන්, මෙලව සැප, පරලොව සැප, නිර්වාණ සම්පත්තිය කියන මේවා අම්මා තාත්තට දෙන්න බෑ. ලෝකෙ වෙනස් වෙනවා, ඒක හැටි වෙනස් වෙද්දි දුක දැනෙනවා. එහෙම දුක දැනෙන්නේ නැති කරන්න අම්මා තාත්තට බෑ. වයසට යනවා, රෝගී වෙනවා, වියපත් වෙනවා, ඒ මැරෙනවා. ඒව නතර කරන්න ධර්මයට බෑ. ඒව නතර කරන්න මිනිස්සුන්ට බෑ, අම්මා තාත්තට බෑ. හැබැයි ධර්මයට පුළුවන්. මතක තියාගන්න, ධර්මයට පුළුවන් අජර අමර තත්වයට පත් කරන්න.
දිරන්නේ මැරෙන්නේ නැති තත්වයට ඔබව පත් කරන්න ධර්මයට පුළුවන්. අන්න ඒ සහ වටිනාකමක් හඟවලා බුදුහාමුදුරුව පින්නතුනි දේශනා කරනවා ඔබට හොඳට ධර්මය අහන්න, හොඳට තේරුම් ගන්න, හොඳට හැසිරෙන්න කියලා. මොනවද ඔබ හොඳින් ඇසිය යුත්තේ? කොහොමද මේ ජීවිතය ඇත්තටම යලි වෙනස් කරගන්නේ? මුලට ගන්නේ. මිනිස්සු ලෝකෙ වෙනස් කරලා අවුල් කරන්න ඉස්සෙල්ලා තිබිච්ච විදිහක් තේනවනේ. එතෙන්න කොහොමද ආපහු ඔබගේ දැනුම ගන්නෙ? රිවර්ස් කරන්නේ. ආපස්සට ගන්න කියලා තමයි ඔබ දැනගන්න ඕනේ. ඒකට බුදුහාමුදුරුවෝ ඉතාම පැහැදිලිව අපට කිව්වා මෙන්න මෙහෙම එකක්. ඔබට දැන් ලෝකේ ඇත්ත පේන්නේ ඔබ අන්ධ වෙලා. ඔබේ ඇස් අන්ධ වෙච්ච, ඔබේ දැනුම වහල් වෙච්ච, ඔබේ දැනුම විකෘති වෙච්ච, ඔබේ නුවණ මොට වෙච්ච භාවිතයන් ටිකක් ඔබගේ ජීවිතය ඇතුලේ ක්‍රියාත්මකයි. ඒ තමයි පංච නීවරණ. මේ පංච නීවරණ ධර්ම නැමැති අන්ධභාවය, ගොළුභාවය, විකෘති ස්වභාවය ඇති කරන තත්වයන්, ප්‍රඥාව මොට කරන තත්වයන් ඔබ ළඟ තියාගෙන ඔබට ලෝකයේ ඇත්ත හොයන්න බෑ. එකයි බුදුහාමුදුරුවෝ කිව්වේ ඇත්තනේ කතාව. අපේ දැනුම මොට නම්, අපේ පිහිය කැපෙන්නේ නැත්නම් ඒකෙන් අපිට මොකක් හරි කපන්න බෑ. අපි අන්ධයි නම්, ඇස් පේන්නේ නැත්නම්, ඇස් වහගෙන නම් අපිට ලෝකේ තියෙන දේවල් බලන්න බෑ. අපේ කන් බිහිරී නම් අපිට දැන් අහන්න බෑ. ඒ වාගේ අපේ ජීවිතයේ අපේ හිත ජීවිතේ විවෘතව දකින්න බැරි තරම් අන්ධයි නම් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා ආදී තත්වයන්ගෙන් අන්ධයි නම් මතක තියාගන්න පින්නතුනි, සත්‍ය හොයන්න බෑ. ඒක සත්‍ය හොයන්නට බුදුහාමුදුරුවෝ අපිට කියනවා නීවරණ ධර්ම ප්‍රහීන කරගන්න ඕන. අන්න එහෙම කරගෙන, ඒ කියන්නේ සමාධිලාභියෙක් වෙලා හොඳට නීවරණ ධර්ම අක්‍රිය කරගෙන යට ගහලා తాවකාලිකව යටට බස්සලා අපේ හිතේ තියෙන ශක්තිය නිස්මතු කරගන්න. ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන පංච බල ධර්මයන් දියුණු භාවයට පත් කරගෙන බුදුහාර අපිට කියනවා විදසුන් වඩන්න කියලා. විදසුන් වඩනවා කියන්නේ ඇත්ත මොනවද කියලා ආපහු ඔළුවට දානවා කියන එක. ඇඟ පිළිබඳව ශරීරය යනු කුමක්ද? ඒ සකස් වෙලා තියෙන්නේ මොන වගේන්ද? ඒකේ ඇත්තම හැටි කොයි වගේද කියන ප්‍රශ්න තුනට ඔබ හරියට උත්තර හොයාගන්න සක්කාය දෘෂ්ටිය දුරු වෙනවා. සක්කාය දෘෂ්ටි දුරු වෙනවා කියන්නේ සෝතාපන්න වෙනවා. සෝතාපන්න වෙනවා කියන්නේ සතර අපායේ ධර්මෙන් මිදෙනවා. ආත්ම හතකට ජීවිතයේ තීරණය වෙනවා. ඔබ විඳින්නට නියමිත වෙලා තිබිච්ච දුක් මහ සයුර තරම් නම් ඔබට දැන් මේ සෝතාපන්න ඵලයට පත් වෙනවත් එක්කම ඔබ බේරිච්ච දුක් ප්‍රමාණය මහ සයුර තරම් වෙලා ඔබට ඉස්සරහට විඳින්න තියෙන දුක් ප්‍රමාණය ඒ සයුරෙන් ගත්ත පුංචි ජලමිදු 7ක් තරම් කුඩා වෙනවා. මතක තියාගන්න සත්‍ය හොයන්න ඕනේ නිසා මේ හිත ගැන අධ්‍යයනය කරන්න. හිතේ හැසිරීම ගැන, හිත හැදිච්ච අමුද්‍රව්‍ය ගැන, හිත හැසිරෙන්නේ කොහොමද? හිත හැදිලා තියෙන්නේ මොන වගේන්ද? හිතේ ඇත්තම තත්වයන් කොයි වගේද කියලා අනුන් හොයපු උත්තර වාක්‍ය හැටියට පාඩම් කරලා බෑ. සම්පර්යේෂණයක් තුළින් ඔබට තේරුම් ගත හැකි නම් ඒ කියන්නේ ඔබ ධර්මයේ දැනගත්තා. සුනාත ධාරේත චරාත, සුනාත ඇහුවා, දැරුවා, දැක්කා, මේක හැසිරিলা තේරුම් ගත්තයි කියන එක. ඒ විදිහට වේදනාවන් ගැන ඔබට පින්නතින හොයාගන්න කියනවා බුදුහාමුදුරුවෝ. වේදනාවන් කියන්නේ මොනවද? ඇති වෙන්නේ කොතනදද? ඇති වෙන වේදනාවට මොකක් වෙනවද? ඒ වේදනාව නැති වෙන්නේ මොන අමුද්‍රව්‍යයන්ගෙන් ආදී වශයෙන් සිදු කරන ඉතාම දීර්ඝ පර්යේෂණයක. ඉතාම දීර්ඝ පර්යේෂණයක පින්නතුනේ ඔබට නිවැරදිවම සත්‍ය සොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ විදර්ශනා භාවනා තියෙන්නේ සතර සතිපට්ඨානේ. සතර සතිපට්ඨානේ. මේ කියන සුදුසුකම් ලබන්න ඔබට යම් දවසක හැකිනම් පින්නතුනේ ඒකාන්තයෙන් ඔබ දුකෙන් මිදෙනවා. ඒකාන්තයෙන් ඔබ ධර්මයේ රසයේ භුක්ති විඳ තැනැත්තෙක් වෙනවා. කියන්නේ බුදුහාරෝ මේ දේශනා කළේ ඔබට ඔබේ විමුක්ති මඟ සකස් කර ගැනීම සඳහායි. ඒ නිසා අපි ධර්මය ලෝකයේ අම්මා තාත්තටත් වඩා වටින උතුම් වස්තුවක්. ඒ හින්දා ඒක දිවි හිමියෙන් ජීවිතයට එකතු කරගන්න. ජීවිතය ධර්මානුකූලව දකින්නවා කියන්නේ යථාර්ථානුකූලව දකින්නවා කියන එකමයි. ඇත්ත මොකද්ද කියලා තේරුම් ගන්න එකමයි. එම තේරුම් ගන්න පින්නතුනි ඔබට ඔබේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් වෙයි. ඔබේ ජීවිතේ සැනසීමටපත් කරගන්න පුළුවන් වෙයි. ධනයට බැරි,
බලයට බැරි රජසිටු ඇමතිවරුන්ට බැරි මේ ලෝකෙ කිසිම කෙනෙකුට බැරි දේ ඔබේ හිතට ඇති කර දෙන්න ඔබට ධර්මයට පුළුවන්. ධර්මය ලබා දෙලා තියෙනවා. ධර්මයෙන් ඒ ලබාගත් අය අනන්ත අපරිමාණ ප්‍රමාණයක් පිණිතුරු ඉන්නවා. ඒ නිසා අපි මේ ගාථා ධර්මය තුල පැහැදිලි කරපු සම්බුද්ධ දේශනාව ජීවිතයට තව බොහෝ පැතිකඩ වලින් ඔබේ දැනුම අපට වඩා සමහර විට පුළුල් ඇති. ඔබේ අත්දැකීම් දේශනා කරන මට වඩා ජීවිතේ හුඟක් පුළුල් ඇති, බහුල ඇති. ඒවා යොදාගෙන මේ කියන කතාව ගැන ගොඩාක් වාරයක් නැවත හිතන්න. එහෙම හිතපුවාම පිණිතුනේ ඔබට පුළුවන් වෙයි ඉතාමත්ම හොඳ නිමාවක් සඳහා ඔබේ ජීවිතය ගෙනෙන්න. ඒ සඳහා නන් අයුරින් ඔබට කටයුතු කරන්නට ලංකාව පුරා විශාල ආයතන ප්‍රමාණයක් තියෙනවා. අපේ නෙළුම් දෙනිය ඉසිපතන ආරණ්‍ය සේනාසනයත් සද්දිනක් නේවාසිකව කිසි දෙයක් වෙනත් දේවල් නොකර නිහඬව මෝනය වත රකිමින් ආර්ය පර්යේෂණයට පහසුකම් සපයන ආයතනයක්. විශේෂයෙන් තරුණ පිරිස් වලට අපි වෙනමම වැඩමුළු තියන්න කැමැත්තෙන් ඉන්නවා. පැමිණෙන අය වෙනුවෙන් අපි එහෙම පවත්වනවා. ඉතින් ඔබට පුළුවන් 077යි 391යි 36යි 84 කියන දුරකථන අංකයේ ඔස්සේ WhatsApp වලින් සම්බන්ධ වෙලා අයදුම් පත්‍රයන් ගෙන්වා ගන්න. ඔබට පුළුවන් අයදුම් පත්‍රය යොමු කරලා නේවාසික සද්දින පුහුණු වැඩමුළුවක් තුළ මේ සත්‍ය ගවේෂණය සිදු කරන්න අපහා සම්බන්ධ වෙන්න. අපි ඔබට උපදෙස් ඕනෑ තරම් ලබා දෙන්නම්. අපි ඔබේ පැන ඕනෑ තරම් විසඳන්නම්. නේවාසිකව මේ කටයුත්ත සිදු කළොත් තමයි සාර්ථක වෙන්නේ කියන එක අපි ඊටාම තදින් විශ්වාස කරනවා වගේම තදින් ඔබට මතක් කරනවා. ඉතින් ඔබට මේ ඊටාම උතුම් කටයුත්ත සිදු කරගන්නට අවශ්‍ය තවත් මාධ්‍යයන් ගොඩක් තියෙනවා. විශේෂයෙන් නිවන් සුව YouTube නාලිකාවේ මේ වැනි සද්ධර්ම දේශනාවන් රාශියක් ඇතුළත් කර තිබෙනවා. YouTube එකට ගිහිල්ලා නිවන් සුව කියන නම ස්පේස් එකක් නොතියා ටයිප් කරපුවාම ධර්ම චක්‍රයේ සහිත YouTube නාලිකාවක් දර්ශනය වේවි. එහි මේ ධර්මය පිළිබඳව සතිපට්ඨාන භාවනාව පිළිබඳව සත්‍ය ගවේෂණය පිළිබඳ ප්‍රායෝගික උපදේශයන් ගොඩක් ඇතුළත් වෙනවා. ඔබට ඕන වෙලාවක කතා කරලා මේ පැන විසඳ ගන්න පුළුවන්. ජීවිතේ සැදෑ යාමේට එනකන් ඉඳලා ධර්මය හොයන්න යනවට වඩා වටින්නේ ජීවිතේ ඇති හැකි කාලේ මේ ජීවිතයට වෙනසක්, හිතට වෙනසක්, සංසාරයට වෙනසක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිද්ධ කිරීමමයි කියන එක අපි තරයේ මතක් කරනවා. විශේෂයෙන් මේවර අපගේ නිලුන්දිනී සිපතන ආරණ්‍ය සේනාසනයේ කටින මහා පින්කම පැවැත්වෙන්නේ අපගේ අපවත් වී අදාළ නායක ස්වාමින් වහන්සේ අපවත් වූ දිනයේ නොවැම්බර් 27 වෙනිදා සවස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාවක් පවත්වලා 28 වෙනිදා දවසේ අටමහා කුසල්ම එකම දිනයක් තුල සිදු කරන කටින පින්කමක් හැටියට අපි මේවන පින්කම සැලසුම් කරගෙන තිබෙනවා. රටේ පවතින තත්ත්වයක් එක්ක යම් යම් වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ඉසිපතන ආරණ්‍ය සේනාසනයේට බෝධීන් වහන්සේ රෝපණය කිරීම, පිළිම වහන්සේ සඳහා ස්ථානයක් සකස් කිරීම ආදී කටයුතු ආරම්භ කරමින් එම දිනයේ භාවනා කුටි පූජාවක්ද සමග අටමහා කුසලයන්ම සිද්ධ කරනවා. ඉතින් අපි හිතනවා සත්‍ය ගවේෂණ ආයතනයක් හැටියට ඉසිපතන ආරණ්‍ය සේනාසනයෙන් ඔබට මේ ධර්මයෙහි හැසිරීම සඳහා විශාල ශක්තියක් උදා කරගන්නට පුළුවන්. අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව අහලා ඔබ යම් කෙනෙකුට හිතුණා නම් මේ ධර්මයේ තුල ගැඹුරට තවදුරටත් යන්න ඕන, ගැඹුරට ධර්මය අවබෝධ කරගෙන සංසාර ජීවිතය වෙනස් කරගන්න ඕන, චාරිත්‍ර වාරිත්‍ර සහ පොද පූජා තුළ සැඟවී නොසිට මේ ආධ්‍යාත්මය වෙනස් කරන සැබෑම ධර්ම යථාර්ථය ජීවිතයට ලං කරගන්න ඕන කියලා ඒ අයට උදව් කරන්න අපි කැමැතියි. ඒ අයට සහභාගී වෙලා පුහුණු වීම සිදු කරලා මනස වෙනස් කිරීමේ අභ්‍යාස සඳහා සතිපට්ඨාන සූත්‍රානුසාරයෙන්
උපදෙස් දෙන්න අපි සූදානම්. එම අයට අපි ආරාධනා කරමින් අද සලපතල මළුව මේ උතුම් සද්ධර්ම දේශනාව නිමා කරනවා. බුදුහාර දේශනා කළා ධර්මය අම්මා තාත්තාටත් වඩා වටින උතුම් වූ මවෙක් පියෙක්. ඒ ධර්මයට පුළුවන් ලෝකෙ කාටුවත්ම ලබා දිය නොහැකි දේ ඔබට ලබා දෙන්නේ. නිසා සුනාත හොඳින් බණ අහන්න, ධාරේත හොඳින් බණ තේරුම් ගන්න, චරාත ඒ අනුවම ජීවිතය සකස් කරගන්න විට ඔබ උතුම් වූ තැනක නතර වේවි. ඉතින් එහෙමනම් මේ දේශනාව අප නිමාවට පත් කරමින් ඔබ හැමට නිදුක් නිරෝගී සම්පත්ති චිරජීවනය දීර්ඝායු සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. ඔබ බලාපොරොත්තු වෙන පරිද්දෙන්ම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වෙත්වා කියලා ආශිර්වාද කරනවා. ධර්ම දේශනා මාලාව පවත්වමින් සෑම සතියකම පැවැත්වෙන මෙම දේශනා මාලාව සඳහා ධර්මානුග්‍රහය දක්වනවා. අපි එම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් උතුම් වූ සැනසීම නිර්වාණ සාන්තියෙන් සැනසෙන්නට අවශ්‍ය සියලුම ශක්තිය උදා වෙත්වා කියලා ආශිර්වාද කරමු. සියලු දෙවියෝ මේ පින් ලබා ගනිත්වා, දිව්‍ය අසීසුරු වඩ වඩාත් වර්ධනය කරත්වා, බුද්ධ ශාසනයේ ලෝකය ඔබ අප සෑම දෙනාම ආරක්ෂා කරත්වා වසන දෙවියෝත් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු ධම්ම දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති. සියලු දිනාටම සම්මා සම්බුදු සරණයි.